ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොරෝනා වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2021 මාර්තු 12 සිකුරාදා සිරස්තල දකුණු අප්‍රිකාවේ කොවිඩ් ප්‍රභේදය ලංකාවේ ආසාදිතයා ටැන්සානියාවේ සිට පැමිණි පුද්ගලයෙක්. 1351 කියන සවුත් ඇෆ්‍රිකන් වේරියන්ට් එක ප්‍රථම වතාවට වාර්තා වෙලා තියෙනවා. සීනි බද්ද අඩු කිරීමේදී රජයට පාඩු වූ බවට ජවිපෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්. පාස්කු ජනාධිපති කොමිසමේ අවසන් වෙළුම් 22ත් නීතිපතිට. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයබෝන් ඔබදත් එක්වන්නේ අද දෙරන රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින්. දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත COVID-19 වෛරස ප්‍රභේදය මෙරටින්ද හඳුනාගෙන තිබෙනවා. මෙම වෛරස ආසාදිත පුද්ගලයා ටැන්සානියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටින අයෙක්. මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත තාවකාලිකව අත්හිටුවීමට යුරෝපා රටවල් කිහිපයක්ම තීරණය කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීව විද්‍යා ආයතනය විසින් මෙරට තුළ පවතින කොවිඩ් වෛරසයේ ජාන ප්‍රභේද සම්බන්ධයෙන් මාර්තු මාසය තුළ වාර්තා වූ රෝගීන් 93 දෙනෙකුගේ සාම්පල යොදා ගනිමින් පර්යේෂණයක් සිදු කර තිබෙනවා. ඒ මහියංගනය, අවිස්සාවේල්ල, පැල්මඩුල්ල, ඇහැලියගොඩ, වාද්දුව, කුරුවිට, බියගම, බාතලේ, රත්තොට, කළුතර යන ප්‍රදේශවල ආසාදිතයින්ගෙන් සහ ඒ ආශ්‍රිත නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ඒ අතරින් 5 දෙනෙකුගෙන් ලබාගත් සාම්පල අතරින් සාම්පල 4ක් එංගලන්තයේ පැතිර යන වෛරසයේ බවට තහවුරු වී ඇති අතර ඉන් එක් සාම්පලයක් දකුණු අප්‍රිකාවේ පැතිර යන වෛරසයේ බවට හඳුනාගෙන තිබෙනවා. B1351 නමින් හඳුන්වන දකුණු අප්‍රිකානු වෛරස් ප්‍රභේදය මෙරටින් හමු වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම වෛරස ආසාදිත පුද්ගලයා ටැන්සානියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටින අයෙක්. ලංකාව තුල අපි variant of concerns පහක් හඳුනාගෙන තියෙනවා. පහෙන් හතරක්ම අන්තර්ගත වෙන්නේ එංගලන්තයේ variant එකට. ඊට අමතරව B1351 කියන South African variant එක ප්‍රථම වතාවට වාර්තා වෙලා තියෙනවා මේ sequencing කරහා. හැබැයි වැදගත් දේ තමයි පස් දෙනාම හම්බෙලා තියෙන නිරෝධායන මධ්‍යස්ථාන වලින් ඉතින් සියලුම දෙනා පිටරටින් නම් පැමිණි කට්ටිය. මේ අතර පරීක්ෂාවට ලක් කළ තවත් සම්පල 82ක් අතරින් 81ක්ම හමු වී ඇත්තේ ශ්‍රී ලංකාවට ආවේනික B1411 COVID-19 වෛරස ප්‍රභේදයේ බවට පර්යේෂණයේදී තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් ලොව රටවල ලබා දෙන එන්නත් කිහිපයෙන්ම ශරීරය තුළ නිෂ්පාදනය කරන ප්‍රතිශක්තිකරණයට ප්‍රතිචාර නොදක්වීමේ අවදානමක් පැවතිය හැකි වෛරසයක් වන E484K වෛරස විකෘතියක් ලබාගත් සම්පලයකින් හඳුනාගත් බව වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේ ලංකාව තුල හොයාගත්ත B1411 කියන ඒ වේරියන්ට් එකේ තියෙන සාම්පල් වල එක මියුටේෂන් එකක් තියෙනවා. අපි ඒකට කියනවා E484K මියුටේෂන් එක. අපි ඒකට කියනවා escape mutation එකක් කියලා. escape mutation එකක් කියන්නේ අපි ගොඩනගාගෙන ප්‍රතිශක්තියෙන් ඒකට පැනලා යෑමේ හැකියාවක් තියෙනවා. ඒකෙදි වක් වෙලාවට අර අපි භාවිතා කරන එන්නතේ ප්‍රතිශක්තිය සමහරලාට මදි වීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අද නිවේදනය කළේ ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය අත්හැරීමට හේතුවක් නොමැති බවයි. මෙතෙක්කල් කළ පර්යේෂණවලදී එන්නත සහ රුධිරය කැටිකැසීමේ සිද්ධීන් අතර ඍජු සම්බන්ධතාවක් හඳුනාගෙන නොමැති බව එම සංවිධානය පවසනවා. මේ අතර කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ඊයේ දිනේදී මෙරට පුද්ගලයන් 7450 දෙනෙකුට ලබා දී තිබෙනවා. ඒ අනුව එන්නත ලබා දී ඇති මෙරට සමස්ත පුද්ගලයන් ගණන 7,59,548ක්. මතුව ඇති තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම සම්බන්ධයෙන් දරන්නේ කුමන ස්ථාවරයක්ද?
ඩෙන්මාර්කේ නෝවේ සහ අයිස්ලන්තයේ එහෙම තීරණයක් ගෙන තියෙන බව අපි දැනුවත් වුණා. ඒ වගේම සති දෙකක කාලයකට ඔවුන්ගේ නිරීක්ෂණ කටයුතු සඳහා තමයි එම නැවැත්වීම සිදු කළේ කියලා අපි නිරීක්ෂණය කරේ. ඉතින් මේ පිළිබඳ අපේ විශේෂඥ කමිටුව කරුණු සොයා බලමින් සිටිනවා. ශ්‍රී ලංකාව තුළ කිසිසේත් එවැනි තීරණයක් මේ මොහොත වෙනකොට අරගෙන නැහැ. එවැනි ප්‍රශ්නයක් ලංකාව තුළ උද්ගත වෙලත් නැහැ. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය සොෆ්ලොජික් ලයිෆ්. ආනයනික සීනි සඳහා පැන වූ බදු අඩු කර රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදු කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙන්ති මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා. ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා අගමැතිවරයා ජනාධිපති ලේකම්වරයා ඇතුළු පිරිසක් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. ආනයනික සීනි සඳහා පැන වූ බදු අඩු කිරීම හරහා රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදු කිරීම තුළින් රටවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙති මහතා විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිපතිවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා පිරමිඩ් විල්මා සමාගම එහි සභාපති සජාද් මෞසුන් සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක යන අය මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. පෙත්සම්කරු කියා සිටින්නේ සීනි ආනයනය සඳහා පනවා තිබූ බදු ප්‍රමාණය 25%ක් දක්වා අඩු කිරීම තුළින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදු වී ඇති බවයි. මෙම ක්‍රියාවට වගඋත්තරකරුවන් වග කිව යුතු බවත් ඒ තුළින් ඔවුන් රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම සීනි ආනයන බදු අඩු කිරීම හේතුවෙන් රජයට අහිමි වූ රුපියල් බිලියන 15.9ක මුදල යලි භාණ්ඩාගාරයට ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් වගඋත්තරකරුවන්ට එරෙහිව අපරාධ නීති යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයාට නියෝග නිකුත් කරන ලෙසත් සුනිල් හඳුන්නෙති මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ඊට අමතරව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 50ක වන්දියක් පෙත්සම්කරුට ගෙවන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. ඔක්තෝබර් 13 වෙනිදා 725ට සීනිවල බද්ද අඩු කරනවා. නමුත් ඒ වාසිය ලබා ගත්තේ කවුද? විල්මා සමාගම තමයි වැඩිම සීනි තොගේ ගෙනාලා තියෙන්නේ. විල්මා අය මේ තොරතුරු දැනගත්තේ කොහොමද? බද්ද 725ට අඩු කරපු වෙලාව ඉඳලා 2021 පෙබරවාරි 20 දක්වා කාලය තුල ඔක්කොම මෙට්‍රික් ටොන් 3,20,000ක් ගේනකොට ඒකෙන් මෙට්‍රික් ටොන් 1,25,000ක්ම ගෙනල්ලා තියෙන්නේ විල්මා සමාගම. මුදල් අමාත්‍යාංශයෙන්ම ගණනය කරලා තියෙන්නේ මේ බද්දෙන් නිසා රජයට වෙච්ච පාඩුව කෝටි 1,595ක් කියලා. මේ අතර අද පස්වරුවේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ පිළිබඳව අදහස් පළ කළා. දැන් මම දැක්ක පත්තරවල තියෙනවා මුදල් අමාත්‍යාංශයේ කිව්වා කියලා බිලියන 15.9ක් සීනි වලින් ලොස් එකක් කියලා. අපි එහෙම කිව්වේ නෑ. එහෙම ලොස් එකක් නැහැ. පබ්ලික් ෆිනෑන්ස් කමිෂන් එක අපෙන් ඉල්ලුවා පෙබරවාරි මාසේ 10 වෙනිදා වෙනකන් තමයි අපි ඩේටා හැදුවේ. එතනට එනකන් ආනයනය කරපු සීනි ප්‍රමාණය. එතකොට ඒකට 50 ඉඳන් 125ට අඩු වෙච්ච නිසා 49.75ක 1 කිලෝ එකට අපිට ලැබෙන්නේ නෑ ආදායම. ඒකෙන් කියවෙන්නේ ඒක ආදායම අහිමි වීමක් කියලා. ඒක තමයි ප්‍රතිපත්තිය. අපි සීනි මිල බද්ද 725 කරනකොට සිල්ලර මිල තිබුණේ 135 ඩල වශයෙන් මම මේ. එතකොට එදා ටැක්ස් නැතුව CIF වැලියු එක කියන එක රුපියල් 72ක්. ටැක්ස් එක එකතු වුණාම 121ක් වුණා. ඔක්තෝබර් ඉඳන් දෙසැම්බර් වෙනකොට මේ 72 වැඩි වෙනවා 85ට. හැබැයි සීනි මිල 135 ඉඳන් 114ට අඩු වෙනවා. ඒ අඩු වෙන්නේ කොහොමද? බද්ද අඩු කරපු නිසා. CIF වැලියු එක රුපියල් 72 ඉඳන් අද වෙනකොට 90යි. මේක අඩු කළේ නැත්නම් මේ සීනි 135 නෙමෙයි 175 විතර තියෙන්නේ. අද 115යි. ඒ බෙනිෆිට් එක ප්‍රමාණිකූලව මහ ජනතාවට ඇවිල්ලා තියෙනවා. ආනයනේ ඉඳලා ඉන්න එක ප්ලේයර් තමයි මේ ආනයනේ වැඩිම ප්‍රමාණය ගෙනලා තියෙන දේ පෙන්නලා තියෙන්නේ. මම ඕන නමුත් කියන්න මේව හංගන්න දෙයක්වත් නැහැ. ග්ලෝබල් ට්‍රේඩින් කම්පැනි, විල්සන් ට්‍රේඩින් කම්පැනි, පල්ලියගොඩ ට්‍රේඩින් කම්පැනි, පිරමිඩ් විල්මා, RG බ්‍රදර්ස්, වුඩ්ලන්ඩ් කම්පැනි. ඔය 6 තමයි 80%ක් අනුව පාවිච්චි කරන්නේ. මම ඒකයි කිව්වේ. එක දවසක් එක්කෙනෙක් ඉස්සරහට වෙනවා. ඊළඟ මාසේ තව එක්කෙනෙක් ගේනවා. එහෙම තමයි යන්නේ. අපිට ඒ කම්පැනි ප්‍රශ්නයක් නැහැ. ඒකවල ඒකන්තුමනේ දැන් ඔක්තෝබර් 13 වෙනකොට ලංකාවේ කොච්චර ස්ටොක්ස් තිබිලා තියෙනවද? මට ආරංචි විදියට 70,000ක් විතර තිබිලා තියෙනවා. ඒ 135ට විකුණේ ඒක. අර වෙලාවට 725 දක්වාම අඩු කරේ. නෑ ඒ කියන්නේ පුළුවන් තරම් අඩු කරන්න බැලුවා. මොකද ගොඩක් බඩුවල මිල වැඩි කියලා ලොකු ප්‍රෙෂර් එකක් තිබ්බ ආණ්ඩුවට.
මේ අතර සීනි බදු මුදල් අහිමිවීම සම්බන්ධයෙන් අදත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා. මේකේ වාසිය ගන්න පුළුවන් වෙන්නේ බදු අඩු කරන මොහොතේ කොළඹ වරාය කිට්ටුව සීනි ගෙන්නන නැවක් තිබුණා නම් කාගේ හරි අන්න යාට මේකෙන් වාසි. ඒ ගෙනාපු සීනි වලින් 140ක් ගෙනාපු කෙනෙක් හිටියා. ඒ තමයි අවුරුදු 30කට පස්සේ ලංකාවට සීනි විතරක් ගෙනාපු නැව. නැව ලං වෙනකොට කොළඹ වරායට මෙහෙම ගැසට් එක ගැහුවා සීනි වල බද්ද රුපියල් 50,725 දක්වා අඩු කරලා. බැලු බැල්මට පේනවා සමාගම් කීපයකට මේක බදු සහනයක් ලැබිලා තිනවා. හැබැයි මේක සීනිම විකුණීම සඳහා යෙදවෙන සමාගම් කීපයක් තිනවා. ඒ අතර මේක ගියාද කියන කාරණේ මේක හොයන්න විගණකාධිපති මගින් කරන්න ඕනේ. ඒක ඉදිරි කාල සීමාව තුළදී රජයේ ගෙනුම්කාරක සභාවට යොමු කළාම ඒ මගින් විගණකාධිපති යවුවාම බලා ගන්න පුළුවන් මේකේ සත්‍ය වශයෙන්ම වූ පාඩුව කොච්චරද කියලා. පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. මේක යටපත් කරන්න බෑ. දැන් කරන්න තිබෙන්නේ වගකිය යුතු නිලධාරීන්ට, ඒ වගේම දේශපාලන බලධාරීන්ට අදාළ ආයතන වලින් මේ මුදල අය කර ගැනීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුව තිබෙනවා. එක් සමාගමකට මුළු ප්‍රමාණයෙන් 133ක ලාභයක් ඒ සමාගම අරගෙන තිබෙනවා. එතකොට ඒ සමාගම තමයි 133කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කරලා තිබෙනවා. රජයේ බලාපොරොත්තු වුණේ ආටවත් මේකේ සහන දෙන්නවත් මොනව කරන්නවත් මේ ජනතාවට ජීවන වියදමට බලපාන විදියට මේක අඩු කිරීම රජයේ බලාපොරොත්තු අරමුණ 60%ක් විතර ඉටු කරගන්න පුළුවන්කමක් ලැබුණා. 140ක් ඉටු වුණේ නැහැ. සිරිසේන මහත්තයාගේ වික්‍රමසිංහ මහත්තයාගේ යහපාලන ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියක් ගන්නකෝ. ඒක බිස්නස් එකක් කරා. බැඳුම් කර බිස්නස් එක කරා. එයාලගේ ලාභය බිලියන 11යි. දැන් ඊට පස්සේ නන්දසේන මහත්තයාගේ මහින්ද මහත්තයාගේ සෞභාග්‍ය දැක්මේ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එක සීනි බිස්නස් එක කරා. දැන් එයාලගේ ලාභය කීයද? බිලියන 15.95යි. බද්දේ සහනේ ජනතාවට නෑ. සෞභාග්‍යයේ ගියා මේ කණ්ඩායමට ගියා. එදා මේ කම්පැනි දෙකම ලාභ ලැබුව කම්පැනි දෙකක්. හැබැයි රටට පාඩුයි. ජනතාවට වහ පාලකයන්ට රහ. භාණ්ඩ අලෙවිකරන ලොව ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන Amazon ශ්‍රී ලංකා ධජය සහිත පාකිස්තාන සහ පාවහන් අන්තර්ජාලය ඔස්සේ අලෙවියට ඉදිරිපත් කර තිබීමට එරෙහිව පියවර ගන්නා බව ශ්‍රී ලංකා රාජ්‍යය පවසනවා. අදාළ නිෂ්පාදකවරයා සම්බන්ධ කර ගන්නා ලෙස බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන ලොව ප්‍රමුඛතම ආයතනයක් වන Amazonහි වෙබ් අඩවියේ ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාකිස්තාන සහ පාවහන් අලවිය සඳහා ප්‍රදර්ශනය කර තිබෙනවා. එම භාණ්ඩ ශ්‍රී ලංකාවටද ගෙන්වා ගත හැකි බව එම වෙබ් අඩවියේ සඳහන්. අමරිකානු ඩොලර් 12කට මෙම පාකිස්තානාවක් අලෙවි කරන අතර එහි නැව්ගාස්තු වශයෙන් අමරිකානු ඩොලර් 9.20ක මුදලක් අය කරන බවද සඳහන් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාවහන් යුගලක් අමරිකානු ඩොලර් 20.20ක මුදලකට අලෙවි කිරීමට තබා තිබෙනවා. අපේ රජය ඉතා ඉක්මනින් මෙම සමාගමට කරුණු පැහැදිලි කරලා එයට විරුද්ධත්වය ප්‍රකාශ කරලා එම වැලැක්වීමට කටයුතු කිරීම සිදු කළ යුතුයි. නොයෙකුත් රටවල් වල ජාතික කොඩි තමන්ගේ නිෂ්පාදනවල විකුණා ගැනීමට පාවිච්චි කරනවා. ඒ වගේ එකක්ද නැත්නම් අපේ රටේ ජාතික කොඩියට අවමන් කිරීම සඳහා හිතාමතා කරන ලද වැඩපිළිවෙලක්ද මේවා හොයා බලන්න ඕන. හොයා බලලා ඒ නිෂ්පාදකයන්ට විරුද්ධව ක්‍රියා කරන්න ඕන. හිතාමතා හෝ වේවා හිතාමතා නොවේවා රටේ ජාතික කොඩියක් පාපිස්සට දැම්මා. එලෙස ශ්‍රී ලංකා ධජය සහිත පාකිස්තාන සහ පාවහන් අන්තර්ජාලය ඔස්සේ අලවියට ඉදිරිපත් කර තිබීමට එරෙහිව පියවර ගන්නා බව රජය පවසනවා. දැනට දේශීය වෙළඳපොළ තුළ මෙවැනි කටයුතු සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳව අපට ඍජුවම මැදිහත් වීමේ හැකියාව තියෙනවා. අපි මැදිහත් වෙනවා. ලෝක වෙළඳපොලේ මෙවැනි දේවල් සිද්ධ වෙනවා නම් අපි ඒ ජාත්‍යන්තර වෙළඳ සංවිධාන සහ ඒ තානාපති කාර්යාලය සහ අදාළ රටවල් සමග මැදිහත් වෙලා මේ පිළිබඳව මේකට විරුද්ධව අනිවාර්යයෙන්ම කටයුතු කිරීමට අපි අවශ්‍ය ඉහළම ක්‍රියාමාර්ගය අපි ගන්නවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කර අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාකිස්තාව සම්බන්ධයෙන් චීනයේ අදාළ නිෂ්පාදකවරයා සම්බන්ධ කරගන්නා ලෙසට බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසනවා. විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් මේ පිළිබඳ කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ අවධානයද යොමු කර ඇති අතර Amazonහි වෙළඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමග මෙම කාරණය පිළිබඳ පසු විපරමක් සිදු කරන ලෙසට වොෂින්ටන් DC හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට උපදෙස් දී ඇතැයි අමාත්‍යාංශ නිවේදනයේ සඳහන්. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී කරුණු සහිත වෙළුම් 22 අද නීතිපතිවරයා වෙත බාර දුන් බව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණදීර මහතා පවසනවා.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බහර දෙනු ලැබූ වාර්තාවේ සමස්ත වෙළුම් 87ම මේ වන විට නීතිපතිවරයා වෙත බහර දී අවසන්. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පසුගිය පෙබරවාරි 1 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බහර දෙනු ලැබුවා. එහි පළමු වෙළුම පසුගිය පෙබරවාරි මාස 25 වනදා නීතිපතිවරයා වෙත යොමු කෙරුණු අතර විමර්ශන සඳහා ඉතිරි වෙළුම්ද කඩිනමින් තමා වෙත බහර දෙන ලෙස නීතිපතිවරයා ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව අදාළ සියලු ලේඛන ඇතුළත් 2 සිට 5 දක්වා වූ වෙළුම්ද ඇතුළුව පාස්කු කොමිෂන් සභා වාර්තාවේ වෙළුම් 65ක් මාර්තු 2 වන දින නීතිපතිවරයා වෙත බහර දෙනු ලැබුවා. කෙසේ වෙතත් සංවේදී ලියකියවිලි ඇතුළත් වෙළුම් 22ක් නීතිපතිවරයාට බහර දී නැතැයි දැනගන්නට ලැබුණු බවත් එම ලියකියවිලිද කඩිනමින් නීතිපතිවරයාට බහර දී යුතුය යන්න තම අදහස බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පසුගියදා දැනුම් දී තිබුණා. ඒ අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ අනෙක් වෙළුම් 22ද අද නීතිපති දප්පුලද ලිවේරා මහතා වෙත බහර දී තිබෙනවා. සංවේදී තොරතුරු ලබා දීමේදී අනුගමනය කළ යුතු කාර්යපටිපාටියක් තියෙනවා. එය ආරක්ෂක කවුන්සිලයට යොමු කරලා ඒ විදිහට ජනාධිපතිතුමා එවැනි තීරණයක් ගත්තේ. ඒකයි අනුව ජනාධිපතිතුමා ඒක හොඳට පරිශීලනය කළා. අද දින ඒ සියලු වාර්තා බාර දෙනු ලැබුවා. දැන් අද දිනේ ලබා දුන්නු බැලුම් 22 අන්තර්ගත වෙන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය ඒ වගේ තොරතුරුද නැත්නම් මේ අපරාධය සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීමට අදාළ වන සංවේදී තොරතුරු. නෑ මේ දෙකම අදාළ. පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් සමග සමීප සබඳතා පැවැත්වීමේ චෝදනාවට අත්අඩංගුවටගත් නීතිඥ හිජාස් හිස්බුල්ලාට සහ පුත්තලම මද්‍රසා පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. මනුස්ස දෙරණ ක්‍රියාත්මක කරන බසයෙන් අනාගතයට වැඩසටහනේ දෙවන අදියර අද ක්‍රියාත්මක වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. බසයෙන් අනාගතයට ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් රථ පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කර පුස්තකාල නොමැති පාසල් සඳහා ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක ළමා දිනයේ යෙදී තිබූ පසුගිය ඔක්තෝබර් 1 වෙනිදා ක්‍රියාවට නැංගුණා. දිස්ත්‍රික්ක 5ක් සඳහා පුස්තකාල බස් රථ ලබාදීම ජනාධිපතිවරයා අතින් එහිදී සිදු කෙරුණා. ඒ අනුව අද දිනේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අරලියගහ මන්දිරයේදී එම වැඩසටහනේ දෙවන අදියර ආරම්භ කරනු ලැබුවා. ධාවනයෙන් ඉවත් කළ තවත් ළංග බස් රථ 20ක් පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කර දිවයිනේ දිස්ත්‍රික්ක 20ක පාසල් වෙත ලබා දීමේ හිදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ ළංගමේ ඉවතලන බස් රථ මෙතෙක් අපි කාලයක් තිස්සේ කෙරුවේ කැබලි වලට කපලා යකඩ වලට අලෙවි කිරීම තමයි සිද්ධ කෙරුනේ. ඒ පාසල් සඳහා අංග සම්පූර්ණ පුස්තකාල බවට මේ බස් රථ පරිවර්තනය කරලා ඒ අවශ්‍ය පොත්පත් සියල්ල සිංහල ප්‍රදේශවලට ඒ පොත්පත් ඒ වගේම ද්‍රවිඩ පාසල් කීපයකට මේ බස් රථ ලබා දෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය SLT මොබිටෙල් ආයතනයේ සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය මනුස්සත් දෙරණ සමග එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ අනුව බසයෙන් අනාගතයට වැඩසටහන යටතේ මේ වන විට පුස්තකාල ලෙස බස් රථ 25ක් ප්‍රතිනිර්මාණය කර දිවයිනේ දිස්ත්‍රික්ක 25ක පුස්තකාල නොමැති පාසල් සඳහා පරිත්‍යාග කර තිබෙනවා. බසයෙන් අනාගතයට ව්‍යාපාරික පුවත් සමගින් බිස් ඇට් 10 විශේෂාංගයතෙන් එළබෙන සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් Samsung සමාගමේ අලෙවි කුටියක් One Gold Face පරිශ්‍රයේදී විවෘත කෙරුණා. මාර්තු 5 වනදා සිට අප්‍රේල් 15 වනදා දක්වා මෙම අලෙවි කුටියට පිවිසෙන පාරිභෝගිකයන්ට 30%ක වට්ටමක් සහිතව භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව හිමි වනවා. එමෙන්ම මෙහි පැමිණෙන පාරිභෝගිකයන්ට ඩිජිටල් අවුරුදු ක්‍රීඩාවලට සහභාගී වී වටිනා තෑගි දිනා ගැනීමට හැකි. අවුරුදු 3ක වගකීමක් ටීවී වලටත් සහ අනිත් රෙෆ්‍රිජරේටර් අනිත් ඒවාට අවුරුදු 10 දක්වා වගකීමක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය සමාගම් සඳහා පැන වූ රුපියල් බිලියන 2ක් වූ අවම මූලික ප්‍රාග්ධන කඩීම පසු කිරීම වෙනුවෙන් සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම නිකුත් කළ කොටස් නිකුත්වේ ආයෝජනය කළ ආයෝජකයින්ට සහතික පත්‍ර බෙදා දීම පසුගියදා සිදු කෙරුණා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.